ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ බෞද්ධ ආරූප වාහිනිය මගින් ලොව පුරාම විසිරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාව ගෞරවයෙන් ශ්‍රවණය කිරීමටයි. අද මේ දේශනාව සජීව බාහිර පටිගත කිරීමක් ලෙස මේ නිවසේදී සිද්ධවන්නට යෙදෙන්නේ මුළු ලෝකෙ පුරාම බණ අහන්න ශ්‍රද්ධාවෙන් ඉන්න සියලු සදහැවත්තු ගෙදරට එකතු කරගත්තා වගේ ලෝකයේ කොතනක හිටියත් ඒ හැම දිනාටම බුදුබණ අහණ්ඩයි මේ හැම දිනාම මේ ඉඩ අවකාශයේ සැලසුවේ. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරලීමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ දීර්ඝ කාලයක් පෞද්ගලික ඉංග්‍රීසි ගුරු සේවයේ නිරතව සිටි මෙන්ම විශ්‍රාමික ග්‍රාම නිලධාරී MMMJB මාරසිංහ මහත්මාණන් එමෙන්ම විශ්‍රාමික ගුරු EML මාරසිංහ මෑණියන් මෙන්ම නිර්මලා දියණිය කාලිංග රණසිංහ බෑණනුවන් යන පින්වන්ත සත්පුරුෂ විසින් ඔබත් බණ අහමින් ලෝකෙටම බණ අහන්න අවස්ථාවක් උදාපත් කරලා දුන්න මේ වෙලාවේ දැන් හැමෝම බලාගෙන ඉන්නේ ඔබේ දායකත්වයෙන් දේශනාවන ධර්ම දේශනාව අහන්න. ඒ නිසා අපි සියලු පින් අනුමෝදනාවන් දම් දෙසුම අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබලා දේශනාව ආරම්භ කරමු. සෑම සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් බණ අහමු. පින්වත්නි, පින්වත් ඔබ ගිහි ජීවිත ගත කරන අය. ගිහි ජීවිත ගත කරන අය පැවිද්දෙකුට මෙන් නිදහසේ ගුණ පුරා ගන්න ඒ තරම් පහසුවක් ලබන පිරිසක් නෙවෙයි. මොකද සම්බාධෝයන් ගරා වාසෝ මේ gedara වාසය කියන එක ගරා වාසය කියන එක එහෙමත් නැත්නම් ගෘහ වාසය කියන එක සම්බාධ සහිතයිනේ. සම්බාධ සහිතයි කියන්නේ බැඳීම් සහිතයි. ගෙදරක දොරක් වහලා එළියට බහිනවා කියන එක වුණත් ලේසි වැඩක් ලේසි නෑනේ. ඒ නිසා මේ ගිහි ගෙදර ටිකක් බාධක සහිතයි. හැබැයි ඒකෙන් කියන්නේ ඒ ඇත්තන්ට මේ නිවන් මඟ ගෙදර ඇතුලේ හදාගන්න බෑ කියන එක නෙමෙයි. නේද පින්වත්නි? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. මතක තියාගන්න ඕනම තැනක මැණික් තියෙන පළාතක වුණත් පින්වත්නි උදළු තලයක් ගහපු ගමන් මැණික් අහුවෙන්නේ නැහැ. මැණික් තියෙන පළාතක වුණත් නේ. එහෙනම් මේ මිනිස්සයාට සිද්ධ වෙනවා පින්වත්නි අමාරු වෙන්න තව උත්සාහ කර පින්වත්නි ආයාසයෙන් මැණික් හොයාගන්න වෙනවා. මේ කියන්නේ මැණික් තියෙන දිහාවක වුණා. ඒ වගේ තමයි. ඇත්තටම ජීවිතයේ සැනසීම හොයන කෙනෙක් නම් පින්වත්නි අමාරු තැනදී වැඩි ආයාසයක් යොදමින් ඒ සඳහා පිළිවෙත් පුරා ගන්න ඕනද නැද්ද? ඒ සඳහා පිළිවෙත් පුරා ගන්න ඕන. ඒක අමාරුයි කරන්න බෑ මේ ගිහි ගෙදර ඉඳලා මේක හරි අමාරු වැඩක් කියලා අතාරිනවා නම් පින්වත්නි ඒ අතාරින්නේ නිවන වගේ පෙනුනට ඔහු අතෑරෙන්නේ ශාසනයෙන්. බුද්ධ ශාසනයෙන් චුත වෙනවන්නේ ශ්‍රාවකයා. ගිහි වුණත් පැවිදි වුණත්. ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් පැත්තකට විසිනවා.
අන්න ඒ නිසා ගිහි ජීවිතයේ තුල ඉන්න ඔබටත් ඔය gedara ඇතුලේ පින්වත්නි නිවන් මඟ හදාගන්න බැරි කමක් නැහැ. අන්න ඒකට හරි වටින සූත්‍ර දේශනාවක්, හරි ලස්සන අසිරිමත් සූත්‍ර දේශනාවක් තමයි පින්වත්නි අද මාතෘකා කළේ. ඔබ ඔය ගෙවන ගිහි ජීවිතයේ තුල ඉඳගෙන කොහොමද මේ ශාසනයේ හිත නිවාගෙන ඉස්සරහට යන්නේ? කොහොමද අපි යන්නේ? ජීවිතයේ මොනතරම් දේවල් අපිට තිබුණත් ඒ තියෙන්නේ මහා ධනයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවකදී සිය ගණනක් දහස් ගණනක් අපිට ගෞරව කරන පදවින් තානාන්තර වෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි. මහා ලොකු රූප සම්පත් වෙන්න පුළුවන්. මහා ලොකු දැන උගත්කම් වෙන්න පුළුවන්. මොනවා තිබුණත් ජීවිතය ටිකෙන් ටික නිවි නිවි යන්නේ නැත්තම් සැනසි යන්නේ නැත්තම් ඒ ජීවිතය ඒ කාරණෙන් හිස්ද නැද්ද? ඒ කාරණෙන් හිස්. අන්තිම කාලේ පින්වත්නි ධනය තිබුණට අපිට ඒ ධනයෙන් මුකුත් කරගන්න බැරි කාලයක් එනවා. රූපය තිබුණට පින්වත්නි රූපය කියන එක පින්වත්නි දිරලා වැහැරිලා ගියපු පින්වත්නි නේද? මහා ඉරිලා ගියපු පඬරැලක් වගේ වෙන දවසක් එනවා. ඒ වගේම දැනුගත්කම් මොනතරම් හදාගත්තත් පින්වත්නි ඉගෙනගත්තුවා මතකෙට නගා ගන්න බැරි කාලයක් එනවා පින්වත්නි. එදාට තමන් ගැන හැරිලා බලනකොට පේන්න ඕන මම්මගේ ආත්ම භාවය විනාශ කරගෙන නැහැ කියලා. නේ මොනව නැති වුණත් කමන්නේ මම මාව බේරගෙන තියෙනවා. මොනව නැති වුණත් කමන්නේ මම්මගේ හිත හදාගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට. අන්න ඒ සැනසෙල්ල තියෙන්න ඕන ගිහි ඔබටත් හාමුදුරුවෝ වෙච්ච මටත්. දැන් ඔබ මට මොන තරම් පුද පිරිකර පූජා කළත් වැඩක් නැහෙනි පින්වත්නි. මං අපවත් වෙනකොට මම අනාතයි කියලා මට පේනවනේ. නේද? ඔය ඇත්ත මොන තරම් පින්වත්නි මට වන්දනා කළත් වැඩක් තියනවද? මගේ ಗುಣ කී හිටියත් පළක් තියනවද? මං අපවත් වෙන වෙලාව වෙනකොට පින්වත්නි මං අනාතයි කියලා මට පේනවනේ. නේ? ඒ නිසා හැම තැනකම ඔබ උත්සාහවන්ත වෙන්න, ඔබව ගලව ගන්න, ඔබේ රැකවරණේ හදා ගන්න, ඔබේ සරණ ඔබ වෙන්න. ඒ නිසා මේ දේශනාව කොතනින්ද මම මට ගලපගන්නේ කියන තැන ඉඳගෙන පින්වත්නි දක්ෂ වඩුවෙක් ඔය ලීවල ඇදකුද අරිනකොට පින්වත්නි ඕවැයි තියෙන එහෙම සම විෂම තැන් පින්වත්නි සම කරනකොට ඒ දක්ෂ වඩුව මොකද කරන්නේ පින්වත්නි? ඒ ලීය ටිකක් යතු ගාලා ඉවර වෙලා ඇහැ කොණින් බලනවා. ඇහැ කොණින් බලපුවාම ඒ ලීයේ කොතන හරි තියෙන පුංචි විෂම තැන ආය අහු වෙනවා. එතකොට මොකද කරන්නේ? එතන යතු ගන්නවා. මේක තියාගෙන පින්වත්නි මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නෑ. ඒක රැහැලා අයින් කරන්න ඕන. ඒ රැහැලා ඉවර වෙලා පින්වත්නි ආයෙත් මොකද කරන්නේ? ආයෙත් ඇහැ කොණින් බලනවා. තව කොතන හරි ස්වල්ප වූ විෂම තැනක් තියනවාද? එහෙනම් ඊළඟට රහින්නේ ඒක. මේ දේශනාව ඉවර වෙනකන් ඔබව රහින්න ඕන. මේ දේශනාව ඉවර වෙනකන් ඔබේ විෂම තැන් රැහැලා අයින් කරගන්න පින්නත්. මොකද දෝෂ සහිත ලී වලින් මොන බඩු හැදුවත් පින්නත් වටින්නේ නේ. ඒ හින්දා අපි දැන් මම ධර්ම දේශනාවක් කරනකොට මේ දේශනාව මට ඉස්සෙල්ලම ඇහෙන්නේ ඇත්තන්ට කලින්. මමත් මගේ අදකුද රැහැගෙන තමයි යන්නේ. යම් සූත්‍රයක් කියවනවා නම් ඒ සූත්‍රයේ මම කියවන්නේ ඔබට බණ කියන්න නෙවෙයි, මට මගේ අඩුපාඩු රැහැගන්න. ඒ මට තේරිච්ච ටික ඔබට මම කියලා දෙනවා. ඉතින් මේ සූත්‍රේ හරි ලස්සන හරි වටින සූත්‍රයක් පින්නත් අපේ ජීවිතයේ සාදුකාර දෙන නිවන මේ ජීවිතයේම යම් තාක් දුරකට ඇති කරගන්න.
පැහැදිලිද? මේ නිවන කියන්නේ එක පාරම පින්වත්නි මේ ගහ මේ ගෙඩියක් අඩන් වැටුණා වගේ වෙන දෙයක් නෙවෙයිනේ. ටිකෙන් ටික ඒ සඳහා පින්වත්නි ප්‍රතිපදාවෙන් ඒ නිවන හදන්න ඕන නැද්ද? ඒ සිතේ ඒ නිවීම සකසන්න ඕන පින්වත්නි. පින්වත්නි මාතෘකා කලේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ එහෙමත් නැත්නම් මූල පණ්ණාසකේ තියෙනවා පින්වත්නි සූත්‍ර දේශනාවක් චූල ගෝසිංහ කියලා සූත්‍රයක්. චූල ගෝසිංහ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. පින්වත්නි එක කාලෙක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නාදික කියන ගමේ. නාදික ගමේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුන්නමක් වෙච්ච අනුරුද්ධ හාමුදුරුවොත් නන්දිය හාමුදුරුවොත් කිම්බිල කියන හාමුදුරුවොත් කියන මේ තුන්නම ඒ කාලේ වැඩ හිටියා පින්නතුනේ ගෝසිංහ සල්වනය කියලා අරණ්‍යයක් තිබුණා. රජ්ජුරුවන්ට අයිති සල්වනයක්. ගෝසිංහ සල්වනය. අන්න ඒ සල්වනයේ තිබුණු අරණ්‍යය තමයි වැඩ හිටියේ කවුද? අනුරුද්ධ හාමුදුරුවෝයි, නන්දිය හාමුදුරුවෝයි, කිම්බිල හාමුදුරුවෝයි. බුදුහාමුදුරුවෝ එතකොට නාදික කියන ගමේ පින්වත්නි හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි දිනක් උදෑසනම පින්වත්නි මේ තමන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේලා තුන්නම බලන්න පිටත් වුණා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුර ඉන්න දරුවෙක් බලන්න යනවා වගේ. බුදුහාමුදුරුවෝ එහෙමයි. බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම පින්වත්නි තමන්ගේ ශ්‍රාවක පුත්‍රයෝ ගැන පින්වත්නි ලොකු අවධානයකින් හිටියා. විපත කොතනද එතනදී බුදුහාමුදුරුවෝ බේරුවා පිව. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ගෝසිංහ සල්වනයේට වඩිනවා. ගෝසිංහ සල්වනයේ රජුරවන්ට අයිති එකක් කියවනේ. ඒ නිසා මේ සල්වනයේට ඇතුල් වෙන තැන දොරක් තියෙනවා. ඒ දොරටුවේ ඉන්නෝ දොරටුපාලෙක්. රාජපුරුෂයෙක් ඉන්නවා. මේ සල්වනයේට නිකන් ආවට ගියාට එහෙම ඇතුල් වෙන්න දෙන්නේ? එහෙම ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කාටවත්. දුර තියාම බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ ගොපල්ලා දැක්කා. ගොපල්ලා බැලුවා තුන්නමක් සල්වනයේ බොහොම සමගියෙන් ඉන්නවා. තවත් එක්කෙනෙක් එනවා. ඒ නම් හොඳකට නෙවෙයි. මොකද මේ එන කෙනා මොන જાතියද දන්නේ නැහැ. දැන් ගොපල්ලා තනියම කල්පනා කරනවා. දැන් මේ තුන්නම හොඳට ඉන්නවා. මේ ආවිල්ලා මේකත් කඩා කප්පල් කරයිද දන්නේ නැහැ. මේ ගොපල්ලට හිතෙන සිත් මේ දොරටුපාලයට හිතෙන සිතිවිලි ටික ඉතින්. මොකද දොරටුපාලයා හරි ලෙන්ගතුයි මේ හාමුදුරුවෝ තුන්නමට. අනුරුද්ධ හාමුදුරන්ට, කිම්බිල හාමුදුරන්ට, නන්දිය හාමුදුරන්ට. මොකද උන්වහන්සේලා තුන්නම හරි ගුණ සම්පන්නව සල්වණිය තුල ඉන්නවා. දැන් හිතෙන්නෙම හතරවෙනි කවුත් නම් මේ වැඩේ කඩා කප්පල් කරයි. මේ තුන්නමගේ වැඩේ. කමන්නේ ආපු දෙන්කෝ කියලා හිතාගෙන හිටියා. සල් වනයේට ඇතුල් වෙන්න හදනකොටම දොරටුපාලයා කිව්වා ඇතුල් වෙන්න දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇව්වයි. දැන් දොරටුපාලයා දන්නේ මේ එන්නේ උන්වහන්සේලා තුන්නමගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඇයි කියලා ඇහුවා. මේ කිව්වා මේ ශ්‍රමණයන් වහන්සේ මේකේ තුන්නමක් හරි සමගියෙන් මේ බණ භාවනා කරගෙන තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා. ඔබ වහන්සේ ගියොත් ඕකත් කඩා කපල් කරයි කිව්වා. ඔය කතා බහ කොහොම හරි ඇහුණා අනුරුද්ධ හාමුදුරුවන්ට. කාගෙත් එක්කද මේ කතාව කියලා බලපුවම අනුරුද්ධ හාමුදුරුවෝ දැක්කා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ වැඩලා තියෙන්නේ. වහාම ඉදිරියට වැඩලා කිව්වා දොරටුපාලය වහාම තථාගතයන් වහන්සේට වඩින්න සලස්සන්න මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කිව්වා. දැන් ඒ අවසරයෙන් ඇතුල් වුණා. උන්වහන්සේලා තුන්නම පින්වත්නි වහාම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේවල් ටික කරන්න පටන් ගත්තා. ආසන පනවනවා, පාදෝවණේ කරන්න පැන් තියෙනවා. නොඑක ආකාරයේ සත්කාර ඒ වෙලාවට විය යුතු දේවල් පින්වත්නි කළා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ මේ තුන්නම තථාගතයන් වහන්සේට වන්දනා කළා. හරි සතුටුයි දැන් මේ තුන්නමට. ඇයි?
අම්මා තාත්තා ආවා වගේ පින්වත්නි තමන්ගේ සංසාර ගමන නිම කරන්න මග කියපු ශාස්ත්‍රුන් වහන්සේ මේ වැඩම කරලා ඉන්නේ තුන්නම බලන්න කොච්චර සතුටක් තියෙන්නේ නැද්ද නේ. මේ තුන්නම වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පළමු කොටම අහපු ප්‍රශ්නේ තමයි දැන් අපි උනත් කොහේ හරි ගියපුවාම මුලින්ම වාඩි වෙලා ගිය කාරණේ මොකක් වුණත් ඉස්සෙල්ලම අහන වචනේ එකක්නේ. ඉතින් කොහොමද කියලා අහනවන්නේ. බුදුහාමුදුරුවෝත් ඕක තමයි ඇහුවේ. බුදුහාමුදුරුවෝත් වැඩ ඉඳගෙන අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් ඇහුවා කච්චි තේ කමනීයං අනුරුද්ධ කච්චි යාපනීයං. කොහොමද අනුරුද්ධ කොහොමද යැපෙන්න පුළුවන්ද කියලා ඇහුවා. යැපෙන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? පින්ඩපාතෙන් එහෙම ක්ලාන්ත ගතියක් නැද්ද කියලා ඇහුවා. ඒ කියන්නේ ප්‍රත්‍ය පහසුකම් වල අඩුපාඩුවක් එහෙම නැද්ද කියලා ඇහුවා. බලන්නකො පළමු කොටම බලන්නේ සුවදු. ඉතින් කොහොමද කියලා ඇහුවා. හොඳින් ඉන්නවද? යැපෙන්න පුළුවන්ද? අවශ්‍ය තරම් දේවල් තියෙනවද? පින්ඩපාතේ අඩුකමක් නිසා ක්ලාන්ත ගතියක් එහෙම තියෙනවද? එහෙම නැහැ නේද කියලා ඇහුවා. අනුරුද්ධ හාමුදුරුවෝ සතුටින් උත්තර දුන්නා ස්වාමීනි එහෙම එකක් නැහැ. අපි බොහෝම හොඳට ඉන්නවා. යැපෙන්න පුළුවන්. යැපෙන්න පුළුවන්. ඉවසන්න පුළුවන් ස්වාමීනි. එහෙම පින්ඩපාතෙන් ක්ලාන්ත ගතියක් නැහැ. අවශ්‍ය තරම් අපිට ඕන දේවල් ප්‍රත්‍ය පහසුකම් අපිට තියෙනවා කිව්වා. හොඳයි. දැන් ඒ කියන්නේ භික්ෂුවකගේ දිවි පැවැත්ම කරගන්න උවමනා ටික මේ සල්වනේදී මේ හාමුදුරුවෝ ටිකට ලැබිලා තියෙනවා. දැන් හරිනේ. ඊළඟට ලස්සන ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරුවෝ. බලන්න මේ ප්‍රශ්නවල පිළිවෙල. දැන් මේ තරුණ හාමුදුරුවෝ තුන්නම ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ කොහොමද අනුරුද්ධ ඔබ වහන්සේලා තුන්නම සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝධකී භූතා අඤ්ඤ මඤ්ඤම් පියචක්කුහි විහෙරතාති. ඔබ වහන්සේලා තුන්නම තරුණ තුන්නමක්නේ. එක අම්මගේ දරුවොත් නෙවෙයිනේ. බුදුහාර අහනවා කොහොමද අනුරුද්ධයිනි ඔබ වහන්සේලා තුන්නම සමග්ගා සමගිව සම්මෝධමාන එකට සතුටු වෙමින් අවිවදමාන වාද විවාද කරගන්න නැතුව කීරෝධකී භූතා ලස්සන උපමාවක් කිරි වතුරයි වගේ එකට වෙලා අඤ්ඤ මඤ්ඤං පියචක්කූහි සම්පස්සමානෝ එකිනෙකා දෙස ප්‍රියෑසින් බලමින් වාසය කරනවද කියලා ඇහුවා. බලන්න ලස්සන ප්‍රශ්නයන්නේ. කොහොමද ඔබ වහන්සේලා තුන්නම වාද විවාද නැතුව කිරි වතුර වගේ එකට වෙලා එකිනෙකා දෙස සතුටින් බලමින් එකට සතුටු වෙමින් වාසය කරනවද කියලා ඇහුවා. අනුරුද්ධ හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි එහෙමයි. අපි තුන්නම සමග්ගා හරි සමගී කිව්වා. අපි තුන්නම හරි සමගී කිව්වා. මේ ශාසනයේ බුදුහාමුදුරුවෝ සමගිය කියන එක හරිය අගය කරපු දෙයක්. සමග්ගාණං තපෝසුකං. මේ තපසක් තියෙනවා නම් තවුස්දමක් තියෙනවා නම් ඒ තාපස කර්ම අතර සමගිය කියන එක උතුම්ම තපස කිව්වා. සමග්ගා සමගි බව. බුදුහාරෝ නොඑක් විටදී වදාලා සමග්ගා හෝතමා විවදත විවාද කරගන්න එපා සමගි වෙන්න කිව්වා. සමගි වෙච්ච තරමයි ධර්මය දියුණු වෙන්නේ. සමගිය නැති තැන පින්නවදී ධර්මයේ තියා මොකවත් දියුණු වෙන්නේ නැහැ නේ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි අපි සමගි සමග්ගා අපි සමගිව ඉන්නවා. සම්මෝධමාන එකට සතුටු වෙනවා. ඔන්න හරිය ලස්සන වැදගත් දෙයක්. අපි එකට සතුටු වෙමින් ඉන්නවා. අද අපි දැන් මේ කියන්නේ අපේ ශාසනය තුල තිබුණු දේ ඉස්සර පන්සලෙන් තමයි ගුණේ ගෙදරට ගත්තේ. මේ ශාසනයේ හාමුදුරුවරු අපි එකට සතුටු වෙන පිරිසක්. එක පන්සලක හාමුදුරුවෝ 5 නමක් හිටියොත් ඒ 5 නම එක අම්මගේ දරුවෝ නෙවෙයිනේ. ඒ 5 නම එක ගමේ හාමුදුරුවොත් නෙවෙයිනේ.
ඒ පස්නම ගත්තොත් එහෙම සමහර විට ගම් පළාත් 5ක. හැබැයි අනුන් දෙන දෙයින් පස්නම සතුටින් යැපෙනවද නැද්ද? සතුටින් යැපෙනවා එක පන්සලේ. හැබැයි එක අම්මගේ දරුවෝ 5 දෙනා කොච්චර සමහර වෙලාවකදී පින්වත්නි කා කොටා ගන්නවද බලන්නකෝ. නේ? එක අම්මගේ දරුවෝ එක අම්මගේ කිරි බීපු ඒ කිරිවල ගුණාගුණයක් වෙනස් වුන්නේ නැහනේ. නේ? ඒ අම්මා ඒ දරුවව වදන වෙලාවේ මේක මහා අසත්පුරුෂයෙක් වෙයන් කියලා වැදුවා නෙමෙයිනේ. ඒ අම්මා ඒ කිරි ටික දෙන වෙලාවේ මේ කිරි බීලා හැදෙන දරුවා මහා පරම හතුරෙක් වෙන්න ඕන කියලා කිරි පෙව්වා නෙමෙයිනේ. ඒක මොකුත් කරගන්න බැරි වෙලාවේ පින්වත්නි අතපය විතරක් උඩ දාගෙන කෑ ගහන්න විතරයි පුළුවන්. ඒ කාලේ අපේ දිවිරැක්කේ අම්මා තාත්තා මේ හැමෝම එක සමානව. නමුත් එක අම්මගේ දරුවෝ වුණත් පින්වත්නි ගැටුම්. ගිහි ජීවිතවල. නමුත් හාමුදුරුවන්ගේ එක පළාත්වල එක අම්මලාගේ දරුවෝ. හැබැයි උන්වහන්සේලා සතුටින් ඉන්නවා. හරි ලස්සන දෙයක් බලන්නකෝ. එකට සතුටු වෙනවා. අද අපේ ගෙවල් වල තියෙන ලොකු දෝෂයක් එකට සතුටු වෙන්නේ නැහැ. ඔන්න ඔය ඇත්තන්ගේ ගෙවල් වල gedara නිවන නැති වෙන පළවෙනි ක්‍රමය. මොකද්ද? එකට සතුටු වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ සතුටු වල ඉන්නේ. නේ. ඒ කියන්නේ ගෙවල් ඇතුලේ මිනිස්සු තනි වෙනවා. බලන්නකෝ නැද්ද කියලා. දැන් සමහර වෙලාවකදී පින්වත්නි දරුවට උවමනයි අම්මයි තාත්තයි එක ටිකක් ලං වෙලා කතා කරන්න දරුවට තියෙන සතුට ඒක. හැබැයි අම්මලටත් වැඩ දරුවන්ටත් වැඩ දරුවා හොයන සතුට දරුවට අහිමි වෙනවා. ඒ දරුවා සමාජයට වෛර කරනවා හෙට දවසේ. හොයපු දේ ලැබෙන්නේ ඒ හොයපු දේ ලැබෙන්නේ වෙන තැනකින් වුණොත් ඒ ලැබෙන තැන හොඳ වුණොත් හොඳයි. නරක වුණොත් සමහර වෙලාවකදී ස්වාමියාට ඕන බිරිඳ එක්ක ටිකක් කතා කරන්න. මොනවද තොරතුරු දරුවන්ගේ තොරතුරු. ස්වාමියා සතුට හොයන්නේ එතනින්. හැබැයි බිරිඳ ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. එයා ඉන්නේ වෙනමම ලෝකෙක. එතකොට අරයාගේ සතුට ගේ ඇතුළෙම අහිමි වෙලා යනවා. සමහර වෙලාවක බිරිඳට ඕන සංසුන්ව ටිකක් කතා කරන්න. හැබැයි සමහර වෙලාවකදී ගෙදර මහත්තයාට හරියට වැඩ. ඔෆිස් එකේ වැඩත් ගෙදර කරනවා. මේවා ජීවිත වෙන් කරගන්න ටිකක්. නේ. ජීවිත වෙන් කරගන්න. මම කියන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියට ඇතුළට පින්නවත් නේ ඔෆිස් එක ගේන්න එපා. එතකොට බිරිඳට ඕන ගෙදරදී ඔෆිස් එකක නිලධාරියෙක් නෙමෙයි බිරිඳට ඕන කරන්නේ ස්වාමියෙක්. තමන්ගේ දුක දරන, තමන්ගේ දුකට ඇහුම්කන් දෙන ස්වාමියෙක්. විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ඕනද ගෙදෙට්ට? එහෙම ඕනේ නැහැ. එතකොට අර බිරිඳ තමන්ගේ තියෙන පීඩාව, තමන්ගේ ගැටලු, තමන්ගේ මහා පීඩාවක් විඳින ජීවිතේ ඒ ගැන දුක් ගැනවල ටික කියන්න හදනකොට ස්වාමියා එක්ක අහුම්කම් දෙන්න සූදානම් නැති වෙනවා. එතකොට මේ බිරිඳට සිද්ධ වෙනවා මේ සතුට අහිමි කරගන්න තමන්ගේ කියන අය ඉන්න ගෙදර ඇතුළෙම. සමහර වෙලාවට මේ අම්මා තාත්තා වුණත් පින්නත් නේ අම්මා තාත්තා හරි වයසයි. අවුරුදු 5ේදී 6ේදී 7ේදී 8ේදී 10ේදී 12ේදී දරුවන්ව තුරුළු කරගෙන ඒ ආදරේ දීපු අම්මලා තාත්තලාට අවුරුදු 20කින් 30කින් ඒ දරුවා වෙනුවෙන් තියෙන ආදරේ පෙන්න ගන්න විදියක් නැහැ. මොකද දරුවා අවුරුදු 60 වුණත් අම්මට දරුවාමනේ. දරුවා මොනතරම් ප්‍රඥාවක් වුණත් තාමත් කිරි බීපු දරුවාමයිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ මේ වයුරු අම්මලා දන්නවනේ. එතකොට මේ අම්මලාගේ තාත්තලාගේ ඇතුලේ පුංචි දරුවා තාම ඉන්නවා. ඒ දරුවට තියෙන ආදරෙත් එහෙමම තියෙනවා. හැබැයි අවුරුදු 20කින් විතර ඒ ආදරේ එළියට දාගන්න බැරි වෙලා තියෙනවා. කොහොම පීඩාවක් ඇද්දනේ.
වතුර එකක් රත් වෙන්න බුබුලු දදා නටනකොට පින්වත්නි අන්තිමේදී තැනක් එනවා ඒක වහපු පියනක් තියනවා නම් පියන පවා ඔසවගෙන මේ වතුර එක පැහෙනවා. දරන්න බැරි වෙනකොට එහෙමයි පින්වත්නි. ඒ අම්මලා තාත්තලා ආසයි දරුවන්ගේ ආදරණීය වදනක් අහන්න. දරුවෝ බීපු තේ එකකින් චුට්ටක් බොන්න. දරුවෝ කවන බත් කටක් කන්න. අවුරුදු 20ක් 30ක් තිස්සේ ඒක හොය හිතෙන් වද විදිනවා. සමහර විට ඒ මිනිස්සු මැරෙන්න කලින් දෙන්න තියෙන ලොකුම සතුට අර පුංචි බත් කටක්. 1000ක 2000ක රෙද්දක් නෙමෙයි. එක බත් කටක්. එතකොට බලන්නකො පින්නත් නේ අර එක්කෙනෙකාගේ සතුට වෙනුවෙන් අපිට ඉන්න පුළුවන් නම් ඒකයි මේ බුදුහාඳුර අහන්නේ කොහොමද එකට සතුටු වෙනවද? අනුරුද්ධහාර කිව්වා "ඔව් ස්වාමීනි අපි එකිනෙකා සතුටු වෙනවා. අපි වෙන්වෙන්ව සතුට හොයන්නේ ජීවිතේ." අවිවදමාන වාද විවාද නැහැ. වාද විවාද නැහැ. බලන්නකො මේ අපේ මේ ජීවිතේ අපි නිවෙන ක්‍රමේ දැන් අපිට වාද විවාද තියෙනවන්නේ. ඇයි වාද විවාද? පළවෙනි වාද විවාදයට හේතුව තමයි මේක මේ විදිහටම වෙන්න ඕනේ කියලා අපි තුල තියෙන දෘෂ්ටියක්. අපි කැමති නෑ එයා ඒ කරන විදිහට ඒකත් හොඳයි කියලා බලන්න. ප්‍රශ්නේ උච්චරනේ තියෙන්නේ. බොහෝ තැන්වල තියෙන්නේ පින්නත් ගැටුම කියන එකනේ මොකද්ද? තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ ජනා ඒකංග දසිනා. එක පැත්තකින් බලන මිනිස්සු තමයි ගැටි ඉන්නේ. ඔබ හදන තේක රසයි. හැබැයි තව කෙනෙක් හදන තේකේ එක ගැටෙන්නේ ඇයි ඔබ? මම හදන එක විතරයි රහ කියලා හිතපුවාමනේ. නෑ එයා හදපු එකේ මොකක් හරි රහක් තියෙනවානේ. ඒ රසය අපි පිළිගන්න සූදානම් වෙච්ච දවසට ගැටුම් සංසිඳනවද නැද්ද? ගැටුම් සංසිඳනවා. බුදුහාඳුරෝ පෙන්නන පාර මේක. හරි ලස්සන ප්‍රතිපදාව පින්නත්නි. එයා කරන විදිහ ඒකේ විදිහයි. නමුත් අපිට ඕන කොහොමද? නෑ ඕක මං කරේ නැත්තම් ඕක හරියන්නේ නෑ. අපි සූදානම් වෙන්න ඕනේ එයා කරන්නේ එයාට තේරෙන හොඳම විදියට. ඔන්න ජීවිත නිවෙනවා පින්නතුනේ. ඔන්න ජීවිත නිවෙනවා සංසිඳෙනවා. දරුවෙක්ගේ අතු ගායි. ඔහොමද අතු ගන්න කියලා බණින එකට වඩා ලස්සනයි. පුතේ මෙන්න මේ ටිකත් අතු ගෑවොත් නම් හරි ලස්සනට තියේයි කියලා තව හිතක් විනාශ වෙන්නේ නැති වෙන්න වචනයක් කතා කරන්න පුළුවන් නන්නේ. ඔන්න නිවෙනවා. දරුවොත් නිවෙනවා, අම්මලා තාත්තලාත් නිවෙනවා. එතකොට පින්වත්නි අවිවදමාන කීරෝධකී භූතා කිරි වතුරයි වගේ එකට ඉන්න ඕන කිව්වා. අපි එහෙම ඉන්නවා. ඒක අනුරුද්ධහාඳුර කියනවා දැන් බුදුහාඳුරන්ට. බුදුහාඳුර කොහොම සතුටු වෙන්නේ නැද්ද නේ? තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයෝ 3 දෙනෙක් මෙහෙම කියනකොට. අඤ්ඤ මඤ්ඤම් පියචක්කූහි සම්පස්සමානෝ විහෙරත. එකිනෙකා දෙස ප්‍රිය හැසින් බලමින් වාසය කරනවා. ප්‍රිය හැසින්. ඒ කිව්වේ දැන් අපි කියන්නේ සමහර මට ඔය මිනිහා නම් පෙන්වන්න බෑ කියලානේ. පෙන්වන්න බෑ කියන්නේ දකින්න ප්‍රිය නැහැ. නමුත් ප්‍රිය හැසින් බලමින් වාසය කරනවා. එයාගේ දැක්මත් මට හොඳයි. සතුටුයි. එයාගේ දැක්මත් ප්‍රියයි අපිට. එතෙන් අපේ හිත පවත්වන්න ඕන පින්වත්නි. ලස්සන ක්‍රමයක් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ ඇහුවා හොඳයි. බොහොම හොඳයි අනුරුද්ධ. එහෙම කොහොමද ඉන්නේ කියලා ඇහුවා. දැන් එහෙම ඉන්න ක්‍රමයක් තියෙන්න බෑ. එහෙම කොහොමද ඉන්නේ? අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා ඉදමයිහං භන්තේ ඒවං හෝති. ස්වාමීනි මට මෙහෙම හිතෙනවා. ලාභා වතමේ මට හොඳ ලැබීමක් ලැබිලා තියෙනවා. සුලද්දං වතමේ මට හොඳ ලැබීමක් ලැබිලා තියෙනවා. මට හොඳ ලැබීමක් මට හොඳම අගනාම ලැබීමක් ලැබිලා තියෙනවා. මොකද්ද? යෝහං ඒව රූපේහි සබ්‍රක්‍මචාරීහි සද්දින් විහරාමි. මේ වගේ තවත් දෙනමක් එක්ක. දැන් අනුරුද්ධහාමුදුර කියන්නේ මේ වගේ දෙනමක් එක්ක මට මේ ශාසනයේ ඉන්න ලැබිච්ච එක මට කොච්චර හොඳ ලැබීමක්ද කියලා හිතනවා කිව්වා. ඔන්න හිත දකින විදිහ වෙනස් වුණාම
කොච්චර ලස්සනද? හොඳම ගම හොයනවට වඩා හොඳ නැද්ද මේ මට ලැබිලා තියෙන ගම තමයි හොඳම එක කියලා බලන එක. හැපිනත් ඒක හොඳ නැද්ද? ඒක තමයි ලස්සනම තැන. ලස්සනම තැන් හොයාගෙන යනවට වඩා හොඳයි ඔබේ තැන ලස්සනම තැන කරගන්න එක. මේ බුදුහාමුදුරන්ගේ ජීවන ප්‍රතිපදාව. නමුත් කරුමේක මහත අපිට හිතෙන්නේ මට හම්බෙලා තියෙන ලෝකේ ඉන්න සෞතුම මිනිසයා කියලා. බිරිඳ එහෙම හිතනවා. ස්වාමියා හිතනවා මට මේ ලෝකේ සෞතුම ස්ත්‍රිය තමයි මට ලැබිලා තියෙන්නේ. එතකම් මේ දෙක පින්වත්නි කිරි වතුර වගේ මිශ්‍ර වෙයිද? මිශ්‍ර වෙන්නෙම නැහනේ. ඇවිද්දත් ඇදයි. තේක හැදුවොත් ඒකත් මොන රහක්වත් නැහැ. උයන ව්‍යංජනේ ලුණුත් නැහැ. ලුණු තිබ්බට දැනෙන්නෙත් නැහැ. නරක වෙලාවට ඒවත් එහෙම වෙනවා. නේ? ඇයි? අපේ හිත ඔහුව පිළිගන්න සූදානම් නැහැ. අපි හිත ඔහුව පිළිගන්න සූදානම් නැහැ. සමහර ලාගෙදී මට අන්තිම සවුත්තු නෑදෑයෝ ටිකක් තමයි ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ සවුත්තුම නෑදෑයෝ කියලා හිතන අය ඇතුලේ එක හොඳක්වත් ඇත්තෙම නැද්ද? ඈ? තියෙනවනේ. එක හොඳක් හරි තියෙනවනේ. අන්න ඒ ටික බලන්න. සමහර වෙලාවකදී අපිට හිතෙනවා මට සවුත්තුම ගම්වැසියෝ ටිකක් ලැබිලා තියෙන්නේ. මට මේ ලෝකේ සවුත්තුම අම්මා ලැබිලා තියෙන්නේ. සවුත්තුම තාත්තා ලැබිලා තියෙන්නේ. සවුත්තුම දරුවෝ ලැබිලා තියෙන්නේ. එහෙම හිතෙනවා. එහෙම නෑ පින්වත්නි. ලෝකේ ඇවිලෙනවා වගේ පේන්නේ හොඳට බලන්න තමන්ගේ ඇතුලේ ඇවිලෙනකොට. ලෝකේ ඇවිලෙන්නේ නෑ පින්වත්නි. ඇවිලුනොත් ඇවිලෙන්නේ කොහෙද? තමන්ගේ ඇතුළ. එතකොට බුදුහාඳුරෝ අනුරුද්ධහාරෝ කියනවා මම හැම වෙලාවෙම හිතන්නේ මේ දෙනම එක මේ පිළිවෙත් පුරන්න ලැබිච්ච එක මට ලොකු ලැබීමක් අපේ. මට හරි වාසනාවක් ඒක ලොකු දෙයක් ඒක. ඒ කියන්නේ ලැබිලා තියෙන දේ නොලැබිච්ච දේවල් වල ಗುಣ හොය යන එකට වඩා හොඳ නැද්ද ලැබිලා තියෙන එකේ ಗುಣ හොයනවා නම්? එයි අපි ලැබිච්ච දේවල් වල සිදුරු හොයන්නේ නේ. මට මේ ලැබිලා තියෙන්නේ හොඳම දේ කියලා හිතුවොත් ලස්සන නැද්ද ජීවිතේ? මට මේ ලැබිලා තියෙන්නේ හොඳම දේ කියලා හිතුවොත් එහෙම ජීවත් වෙන්න ලේසි නැද්ද පින්වත්නි? ජීවත් වෙන්න ලේසි. මම ඔබට කියන්නේ මේ සූත්‍රයෙන් කියන්නේ ඔබට ලැබිලා තියෙන දේ හොඳම දේ කියලා හිතන්න. අගනාම දේ කියලා හිතන්න. එහෙනම් ඇයි ඔබ ඇවිලෙන්නේ? ඇයි ඔබ පිච්චෙන්නේ? ඇයි ඔබ දැවෙන්නේ? දැවෙන්නේ අතෘප්තිකර මනසක් හින්දා. එහෙනම් නිවන කියන එක පින්නතුනේ ටික අපි ඇතුලේ පටන්ගෙන ඇති වෙන්න ඕන. ඊළඟට කියනවා මේ අනුරුද්ධහාඳුර කොහොමද? තස්ස මයිහම් බන්තේ ඉමේසු ආයස්මන්තේසු මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං ආවිචේව රහෝච. මේ හාමුදුරුවෝ දෙනම ඉන්න තැනත් ආවි චේව රහෝච. ඉන්න තැනත් නැති තැනත්. දැන් මේ තුනමක් නෙන්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මේ අනික් දෙනම ඇති තැනත් නැති තැනත් ස්වාමීනි මම යමක් කරනවා නම් ඒ කරන්නේ මේ දෙනම කෙරෙහි මෛත්‍රියමයි කිව්වා. ඔන්න බලන්නකො ලස්සන. උන්වහන්සේලා දැන් මොනම වෙලාවකවත් උන්වහන්සේලා දෙනම මෛත්‍රියෙන් කරනවද නැද්ද කියලා හොයන්න යන්නේ. තමන් මෛත්‍රියෙන් උන්වහන්සේලා වෙනුවෙන් කළ යුත්තේ කරනවා. ඔන්න ජීවත් වෙන්න ලස්සන ක්‍රමය. මොකද්ද? අනික් අය අපි වෙනුවෙන් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි වැදගත්. ඔබ කරන්නේ කොහොමද? ඒ අය වෙනුවෙන් මෛත්‍රියෙන්ද? අනුරුද්ධහාඳුර කියනවා ස්වාමීනි ඒ අය වෙනුවෙන් මං එයාලා ඇති තැනත් නැති තැනත් මෛත්‍රියෙන් වැඩ කරනවා. මෛත්‍රියෙන් මොන කරදරයක්ද මන් දන්නේ ඕකවත් කරගන්න බැයිද කියලා ද්වේෂසිතකින් කරන දේ කරන්නේ. දැන් ඔය ඇත්තන්ට කරගන්න තියෙන ටික ඔය ඇත්ත කරගන්න මෙපේ. දැන් මේ ගේ අතු ගන්න අල්ලපු ගෙදර මිනිස්සු වෙන්නේ නේ? මේ ගේ අතු ගන්න වෙන්නේ ඔබටමයි. ඉතින් ඕක යක්ෂය ආවේශ වෙලා කරගන්න එකට වඩා හොඳ නැද්ද සතුටින් කරන එක? බුදුහාර කියන්නේ ඒකමයි. දැන් මගේ පන්සල අතුපතු ගන්න වෙන කොහෙන්වත් තියනවද? නෑ.
ඉතින් මම වැඩ ඉන්න කුටිය මං අතු ගා ගන්නවා. ඒක මං සතුටින් කරනවා. සතුටින් කරනවා. ඔබේ ස්වාමියා වෙනුවෙන්, ඔබේ බිරිඳ වෙනුවෙන්, ඔබේ දරුවා වෙනුවෙන්, ඔබට ඉන්න එකම අම්මා වෙනුවෙන්, ඔබට ඉන්න එකම තාත්තා වෙනුවෙන්, ඔබේ නෑදෑයෝ වෙනුවෙන් කරන්න තියෙන දේ සතුටින් කරන්න, වැඩියෙන් යමක් කරලා දෙන්න. තේ එකක් හදනවා නම් ඒ තේ එක තව ලස්සන කරලත් පිළිගන්නන්න. ඒකෙන් අපිට ලබන්න පුළුවන් ලොකු සතුටක්. ඒක සතුටින් කළාම. මේ ඔක්කොම බරක් වෙන්නේ අසතුටින් කළාමද නැද්ද පින්වත්නි? අසතුටින් කළාම. කෙනෙකුට රසටම උයලා දෙනකොට අපිට ටිකක් වෙහෙසෙන්න පුළුවන්, වෙහෙසෙන්න වෙයි. හැබැයි ඒ අය රස කර කර කනකොට අපිට සතුටු නැද්ද? කොච්චර සතුටුද? කෙනෙක්ගේ හිතක් නිව්වනේ අපි. කෙනෙක්ව කොච්චර සතුටු කළාද නේ? හරි සතුටු වෙන්න පුළුවන් නේ. හැම වෙලාවකදීම පින්වත්නි තමන් කැප කරන්න අනෙක්ගේ සතුට වෙනුවෙන් ජීවිතයේ යමක්. අනිකගේ සතුට වෙනුවෙන් තමන් ජීවිතේ යමක් කැප කරන්න. දැන් මේ ධර්ම දේශනා කරන එක උනත් පින්වත්නි මට වෙහෙසක් තමයි. ධර්ම දේශනා වැඩි වෙනකොට ආරාධනා වැඩි වෙනකොට අපිට වෙහෙසක්. නමුත් මං සතුටින් කරනවා. සතුටින් කරනකොට ඔය ඇතෝ එක කාරණය හරි පුංචි දරුවෝ බත්තට අහුලනවා වගේ අහුලා ගන්නකොට මට සතුටුයි. මට සතුටුයි. හැබැයි මේක අසතුටින් කළොත් මේ පැයක් ගෙවෙන එක කල්පයක් වගේ වෙනවා මට. ඒක දුකක් වෙනවනේ. ඊළඟට කියනවා මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතං හෝති ආවිචේව රහෝච. ඒ දෙනම ඇති තැනත් නැති තැනත් වචනයක් කතා කළා නම් මෛත්‍රියෙන්මයි. කවදාකවත් මේ දෙනම ඇති තැන උනත් හිතක් රිදෙන්න තැලෙන්න මගේ වචනයක් කියලා නැහැ ස්වාමීනි. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා. උන්වහන්සේලා ඇති තැන එහෙමයි කියමුකෝ. නැති තැනකවත් උන්වහන්සේලා ගැන නරක හිතකින්ම වචනයක් කියලා නැහැ. බලන්නකො මේ ජීවිත පිරිච්ච ජීවිතවල හැටිනේ. කොච්චර ලස්සනයිද? අපිට අපේ ජීවිතේ ඊළඟට කියනවා මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං ආවිචේව රහෝච. ඒ කියන්නේ ඇති තැනත් නැති තැනත් සිතිවිල්ලක් හරි උපද්දව ගත්තා නම් උන්වහන්සේලා ගැන ද්වේෂයකින් නම් සිතිවිල්ලක්වත් උපද්දවලා නැහැ. ඔබ නිකමට හිතන්න මේ ටික ඔබ තුල තිබුණොත් එහෙම ඔබේ ජීවිත කොහොම වෙයිද? මේ කතාව උන්වහන්සේලා තුන්නම ගැන අහනකොට සැනසෙල්ලක් නැද්ද දැන්? අහනකොට සැනසෙල්ලක් නැද්ද? ඒ අහනකොට සැනසෙල්ල ඔහොම නම් ඔය ටික ඔබට ගත්තොත් ඔබ කොහොම සැනසෙල්ලක් මෙලොව විඳීද? එතකොට අපිට පුළුවන් නම් මම ජීවිතේ කවදාකවත් මං අනුන්ගේ හිතක් රිදෙන්න දෙයක් කරලා නැහැ. මං ජීවිතේ කවදාකවත් අනුන්ගේ හිතක් රිදෙන්න තැලෙන දෙයක් කියලා නැහැ. මං කවදාකවත් අනුන්ට විනාශයක් අගතියක් හිතකින්වත් හිතලා නැහැ කියලා යම් දාකදී හිතන්න ඒ සිතිවිල්ල එක්ක අපේ හුස්ම ගියොත් අපි බේරගෙන නැද්ද? අපි බේරගෙන. සමහර විටකදී කෝටි ගණන් වියදම් කරලා දන් දී ගන්න බැරුව ඇති. ලක්ෂ ගණන් වියදම් කරගෙන මහ ප්‍රජා සත්කාර කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතේ තුන්දොර රැකගෙන අනුන් සුවපත් කළා, අනුන් තැලෙන පෙලෙන විනාශ වෙන වචනයක් සිටිවිල්ලක් ක්‍රියාවක් මං මගේ ජීවිතේ කරගෙන නැහැ කියලා ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔබව රැකගත්තු කෙනෙක්. ඔබව ගලවගත්තු කෙනෙක් වෙනත් නේ. බුදුහාඳුරු පෙන්වන්නේ අපිට ඒක. ඔබ හිතන්නකො මම ඔබට මේ මෙත්සිතකින් මේ බණ ටික කියනකොට මේක ඔබේ හිත නිවන්නේ නැද්ද? මම මෙත්සිතකින් මම දේශනාවක් කරනවා නම් මම කියන බණ ඔබට දැනෙනවා මේ කියන්නේ මෛත්‍රියෙන්මද නැද්ද කියලා. නේද පින්නත්? එතකොට හිතන්න මගේ මේ මෙත්සහගත වචනය ඔබට උතරම් ප්‍රිය නම් ඔබේ වචනයෙන් බැරිද තව පිරිසක් නිවන්න? මට ඔබව නිවන්න පුළුවන් වුණා නම් ඔබට බැයිද තව පිරිසක් නිවන්න? පුළුවන්.
මට ඔබ ගැන කිසිම ද්වේෂසිතක් තියෙනවා නම් පින්වත්නි මේ දේශනාව මෙහෙම සැනසෙල්ලක කරගන්න බෑ. එතකොට හිතන්න ඔබට බැයිද ඒකම කරන්න? ඔන්න ටික ජීවිතේ නිවන හැටි. ඊළඟට කියනවා පින්වත්නි ලස්සන දෙයක්. තස්ස මයිහං බන්තේ ඒවං හෝති. ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතෙනවා. යන්නූනාහං සකං චිත්තං නික්කිපිත්වා ඉමේ සංඝේ වායස්මන්තානං චිත්තස්ස වසේන වත්තේ යන්ති. ස්වාමීනි මට මෙහෙම හිතෙනවායි කියනවා. මගේ හිත පැත්තකින් තියලා උන්වහන්සේලා දෙනමගේ හිතෙන් මට ඉන්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතෙනවලු. දැන් මේ ඔක්කොම අවුල් තියෙන අපිට ඕන හැටියට මේවා කරන්න ගියපුවමනේ. නෑ මට පුළුවන් නම් ඔබේ හිත හොයන දේට අනුව මට ජීවත් වෙන්න කොච්චර ලස්සනයිද. බලන්නකො මේ බුදුහාමුදුරන්ගේ පුත්තු කියන්නේ උන්වහන්සේලා නෙවෙයි. මගේ හිත යටපත් කරලා මගේ හිත පැත්තකින් තියලා මේ දෙනමගේ හිතේ හැටියට මට ඉන්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතනවලු. ඒ නිසා එහෙම හිතලා මගේ හිතේ උවමනාවන් අපේක්ෂාවන් මට ඕන දේවල් පැත්තකින් තියලා උන්වහන්සේලාට ඕන විදිහට මං මගේ ජීවිතේ පවත්වනවා කියනවා. මේ සල්වනේ කොහොම තියෙන්නේ නැද්ද පින්නතුනේ දා? ඒකනේ අර දොරටු පාලයක් පින්නතුනේ බුදුහාමුදුරන්ට එන්න දුන්නේ නැත්තේ මේ වැඩේ කඩා කප්පල් කරයි කියලා. ඊළඟට කියනවා අන්තිමටම පින්වත්නි නානාහිකෝ නෝ බන්තේ කායා. ස්වාමීනි අපි තුන්නම කයෙන් නම් තුන් දෙනෙක් තමයි කිව්වා. හැබැයි ඒකංච පන මඤ්ඤේ චිත්තං අපි තුන්නම හිතෙන් එකයි කිව්වා. අපි තුන්නම කයෙන් වෙනස් කිව්වා. අපි තුන්නම කයෙන් වෙනයි. හැබැයි අපි තුන්නම හිතෙන් එක නමක් කිව්වා. කොහොම නිවනක් මේ සල්වනය ඇතුලේ තියෙන්නද පින්වත්නි? මේ වෙන මොනවත් නිවුණා නෙවෙයි. නිවුනේ මොනවද? මේ තුන්නමගේ හිත්නේ. නේ? මේ තුන්නමගේ හිත් තමයි නිවුනේ පින්වත්නි. ඒ නිවිච්ච හිත්වලට තියෙන රැකවරණයේ දොරටු පාලයකින් පවා තිබුණද නැද්ද? තිබුණා පින්වත්නි. බුදුහාමුදුරුවොත් වැඩි ඒකනේ. එතනින් පස්සෙත් මේ සූත්‍රයේ බොහෝ දේවල් බුදුහාමුදුරුවෝ විමසනවා. ඉතින් එහෙම සමගියෙන් බොහෝම සතුටින් වීරිය කරනවද ශාසනය කියලා අහනවා බුදුහාමුදුරුවෝ. ස්වාමීනි එහෙමයි කියනවා. කවදාකවත් කොහොමද කියලා අහනවා බුදුහාරෝ. කවදාකවත් ස්වාමීනි වෙන කෙනෙක් ඒක කරනකම් මම බලාගෙන ඉන්නේ කියනවා. ඔය ඇත්තන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකනේ. මම ඊයේත් කළා මම පෙරේදත් කළේ මම එහෙමනේ කියන්නේ නෑ. අනුරුද්ධහාරු කියනවා ස්වාමීනි කවදාකවත් වෙන කෙනෙක් කරනකම් මම බලාගෙන ඉන්නේ කියනවා. යනකොට කලේ වතුර නෑ කියලා දැක්කනම් මම ගෙනල්ලා තියනවා කිව්වා. ඊයේත් ගෙනාවේ උන්වහන්සේ වෙන්න පුළුවන්. පෙරේදා ගෙනාවෙත් උන්වහන්සේ වෙන්න පුළුවන්. මගේ කොටස මට කරන්න තියෙන ටික මම කරනවා. බලන්න කොච්චර ලස්සන ජීවිත පැවැත්මක්ද කියලා මේක. දැන් ඔබේ ගෙදර බලපුවහම පින්වත්නි ඔබ හිතන්න බලන්න එතකොට ඔබේ නිවෙස්වල පින්වත්නි අනෙකට ස්විච් එක ඕෆ් කරන්න කියලා නියෝග කරන වාර වැඩිද නැත්නම් ඔබ නිහඬව ස්විච් එක ඕෆ් කරන වාර වැඩිද? බොහෝ විටකදී අපේ තියෙන්නේ නිවනවා වෙනුවට නිවන්න කියලා ඊටත් වඩා දරුණු වචනෙන් කෑ ගහන ඒවා. එතකොට ගෙවල් කම්මල් වෙනවා. නේ? ගෙදර කම්මල වෙනවා එතකොට පින්නත් නේ. ගෙදර කම්මලක් වෙනවා. නිහඬ බව තමයි යුතුය. නිහඬ මිනිස්සු බොහෝ දේවල් වලට ඇහුම්කන් දෙනවා. නිහඬ මිනිස්සු බොහෝ දේවල් හිතන්න ඉඩ ඉතුරු කරගන්නවා. හඬ නගන තැන ඇහුම්කන් දීමත් නැත. ඇහුම්කන් දෙන්නේ නැති වුනහම නුවණින් කල්පනා කිරීමකුත් නැත. එතකොට මේ සූත්‍රයේ කොටසක් විතරයි මම මේ කිව්වේ. බලන්න
අපේ ජීවිත මේ පැවිදි ජීවිතයේ ගෙවන මටත් ගිහි ජීවිතයේ ගෙවන ඔබටත් කොච්චර ලස්සන පාඩම් තියෙනවද බුදුහාරන්ගේ දේශනාවේ. නේ මේ අපි හැමෝම හිතන් ඉන්නේ නිවන කියන එක ලැබෙන්නේ මරුණට පස්සේ කියලා. එතකන් ඇවිලෙන හැම ඇවිලිල්ලක්ම ඇවිලෙන්න ඕන කියලා අපි හිතන් ඉන්නේ. එහෙම නෑ. ටිකෙන් ටික අපිම මේක නිවාගෙන යා යුතුයි. ඒකට බුදුහාමුදුර හරි ලස්සන ක්‍රමවේදයක් මේ කියලා දීලා තියෙන්නේ. ඒ ක්‍රමවේදයට බහින්න. සිසිල් දිය ඇති මිනිස්සෙක් දැවි පිච්චි ඉඳලා පින්නතුනේ සිසිල් දියට බහින්න දෙවාරයක් හිතනවද? නෑ පින්නත්නේ. ඒ නිසා මේ සිසිල් දියට බැහැගෙන සැනසෙන්න පුළුවන්. ඔබටත් මටත් බුදුවරු ඒ පිණිස අපිට මාර්ගය දේශනා කරලා තියෙනවා. මේක හිතන්න එපා සරල බණක් කියලා. මේ වදාලේ නිවන පිණිස දියුණු වන ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිත පැවැත්මේ තොරතුරු ටික. ටිකෙන් ටික ඉදිරියට එන්න ලැබිච්ච අවස්ථාව මග නොහැරගෙන ගුණදම් පුරාගෙන යන්න හැම වෙලාවෙම තමන්ගේ දොස් තමන් නුවණින් විමසමින් අර දොස් රැහැලා අයින් කරනවා වගේ වඩුවෙක් පින්වත්නි තමන්ගේ දොස් ටික නිදහසේ අයින් කරගන්න. තමන්ගේ දොස් අයින් කරගන්න. එතකොට ඔබේ ජීවිත ගුණයෙන් ධර්මයෙන් පිරීලා ඔබ හොයන සුවය ඔබට ලැබෙයි. හැම දිනාටම උතුම් වූ නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා.